නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ ධර්මින් ධර්මදේශනාව පටකත කිරීමට සහ සම්බන්ධ වෙන්නා වූ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ ප්‍රඥා රූප වාහිනී නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරනු ලබන්නා වූ සදහැවර පින්වත්නි, ආරාධිත බෞතුන් අපට සංස්කාරයන්ගේ උදේවැය ඥානය දැක සෝවාන් ඵලයට පත්වන්නේ කෙසේද කියන ප්‍රශ්න ඉදිරිපත් කරලා තිබෙනවා. මේකට අදාළ කරුණු පැහැදිලි කිරීම සඳහා තමයි අර ධර්ම පාඨය මා ගනු ලැබුවේ. සැබවින්ම සංස්කාර කියන පදය ගැඹුරින් හොයා බලන්න වෙනවා. එහෙම හොයා බලනකොට ඒකේ දැක්ම දෙපැත්තකට යනවා. සමාජයේ හිතන ආකාරයේ වැරදි බව සහ ඒ දැසින් දකින දෙයක් නොවන බව, ඒ ලෝකයේ තිබෙන දෙයක් නොවන බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. අනතුරු ඒ සංස්කාර සම්බන්ධයෙන් අප කරගත්ත විකෘතිය තේරුම් ගන්න වෙනවා. මේ සංස්කාර සම්බන්ධයෙන් කරගන්න විකෘතියක් තමයි මිනිසාට දුක් ගෙනත් දෙන්නේ, වෙන ලෝකේ දුකයි නෙමෙයි. බුදුවරුවේ ඇසුරින් නැත්නම් බුදුවරු හෝ ඒ කරුණු පැහැදිලි කරන අයට සත්පුරුෂයන් කියලා කියනවා. මේ ප්‍රകൃතිය සහ විකෘතිය තේරුම් ගත්තාම කවුරුත් ආයි විකෘතියට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රകൃතිය අනුගමනය කරන්න වෙනවා. එතකොට ඔය කරුණ තමයි ඔය පැහැදිලි කරගත්ත අයගේ අසුර සත්පුරුෂ සේවනයේ වශයෙන් සහ ධර්ම දේශනේ හෝ ධර්ම ශ්‍රවණය. දේශකින් වහන්සේගේ පැත්තෙන් ධර්ම දේශනය, අසන්නන්ගේ පැත්තෙන් ධර්ම ශ්‍රවණය. ඒක තමයි මේ දෙවෙනි කාරණය. සත්පුරුෂ සංසේවය සද්ධර්ම ශ්‍රවණය කියලා තියෙන්නේ. අනුතුරුව ක්‍රියාකාරකමක් පෙන්නනවා. දරුවන්ට පාසල් වල ක්‍රියාකාරකම් කියලා පැවරුම් වගේ. මෙන්න මේ ක්‍රියාකාරකමක් මේකේ තියෙනවායි කියන එක බොහෝ බෞද්ධයෝ තාමත් දන්නේ නැහැ. ඒ ක්‍රියාකාරකම අර මුල් කරුණු දෙකෙන් පසුව ක්‍රියාකාරකමට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. ඒක තමයි අර යදිදං සබ්බ සංකාර සමතෝ කියන පදයෙන් කියවෙන්නේ ක්‍රියාකාරකම. එතකොට ඒ ක්‍රියාකාරකමට අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ වැනි සූත්‍රවල තව වැදගත් වචන දෙකකුත් පෙන්වලා තිබෙනවා. ඒක ඉතින් වචනේ නම් දන්නවා, නමුත් අදාළ තැනට අර වගේ ප්‍රවිෂ්ඨ වෙන්න සමාජයට බැරි වෙලා තිබෙනවා. නුවණින් මෙනෙහි කිරීම ධම්මානුධම්ම පටිපදාව. යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම පටිපදා කියලා ඕනෑ කෙනෙක් පාඩම් අය කියයි, ඕනෑම දේශකයන් වහන්සේ කෙනෙක් වචන කියාවි. නමුත් ඊතරම් පහසුවෙන් සමීප වෙන්න පුළුවන් තැනක් නෙමෙයි මේ. අන්න ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ සංස්කාර සම්බන්ධයෙන් අපි දැක්ම දියුණු කරගන්න ඕන කියන එක. සාමාන්‍යයෙන් අවමගුල් උත්සවයකට ගියාම අනිත්‍යවත සංඛාරා, සබ්බේ සංඛාරා අනිත්‍යවත, වය ධම්මා සංඛාරා කියලා මේ පදේ තියෙනවා. ඒක දෙස බලා ලෝකයා කල්පනා කරන්නේ මොකද්ද? ඒ හිටපු ජීවත් වෙලා හිටපු පුද්ගලයා දැන් එතන නැහැ. ඒක තමයි අනිත්‍ය වීම කියලා කල්පනා කරන්නේ. එහෙම නැත්නම් බාහිර ලෝකේ තියෙන දේවල් දිහා බලලා මේවා ගොඩ ගැසූ දේවල් රාශිකරණය ඒවා කවදා හරි කැඩී බිදී විසිරී යනවා. ඒ තමයි සංඛාරයන්ගේ අනිත්‍ය කියලා. තාමත් එහෙම හිතන අය ඉන්නවා මේ සමාජයේ. ඉතින් මෙතන ඉඳලා මේ කටයුත්ත කරන්න බෑ. ධම්මපදයේ ගාථා පෙළකට ගියාම හමු වෙනවා මේ පිළිබඳ ගොඩාක් අර්ථ තියෙනවා. අපි දෙකක් විතරක් තේරුම් අරගෙන හොයාගන්න බලමු මොකද්ද කියලා. ඒක තියෙනවා ලස්සන උපමාවක්. ඔය අද සමහර අය තමන්ගේ ඉඩ නැතුවම යන ගමන් කාර්යයකට කුණු ටික දාගෙන ගිහින් බෝක්කකට විසි කරලා යන්නේ. මට එහෙම පැමිණිලි හම්බෙලක් තියෙනවා. මෙහෙම කරනවා සමහර අය කියලා. ඔය පුරුද්ද එදත් තිබිලා තියෙන බවට මූලාශ්‍රයක් තිබෙනවා ත්‍රිපිටකයේ. යථා සංකාර දානස්මින් උජිතස්මින් මහපතේ. මහපතේ කියන්නේ මහ මග, උජිතස්මින් කියන්නේ උස තැනක. මේ උස තැනට
සංකාර දානවා. ඒ සංකාර කියන්නේ කසල. සංකාර දානස්මින් කසල දාන තැන. ඒ සයන්න ඒ සංකාරවල තියෙන සයන්න බිඳුව අල්ප ප්‍රාණ කායන සංකාර. එතකොට එතන ඊට පස්සේ මඩවැලක් බවට පත් වෙලා මලක් හැදිලා මලේ මඩ සුවඳ නැහැ මල් සුවඳ එනවා කියලා ඒක ඉස්සරහට පෙන්නන්නේ ගාතාවේ. නමුත් මම ගත්තේ අර සංඛාර කියන පදේ එළියේ තියෙන අර්ථය පෙන්වන්න. බාහිර ලෝකේ තියෙන ඕනෑම ගොඩ ගහපු දෙයකට පාලිය සංඛාරයක් කියන්න පුළුවන්. නමුත් ඒකේ කයන්න අල්ප ප්‍රාණයි. දැන් ඔය අපි කතා කරන්න හදන සංඛාරයේ සයන්න බිඳුව මාප්පන්න කායනෙන් එන සංඛාර. ඒවා බාහිර ලෝකේ කොහෙවත් නැහැ. ඒව සංඛාර සම්බන්ධයෙන් තමයි සබ්බ සංඛාර කියලා කියන්නේ. අර බාහිර වස්තු වල කඩි මිදී යාම නෙවෙයි. අන්න ඒකයි අර S2 බලන ලෝකෙ දිහා බැලීම වෙනුවට මේ Taman තුල බලන එකක්. දැන් මම දකින්නේ හැම තථාගතයන් වහන්සේගේ හැම ගාථා රත්නයක්ම සෑම සූත්‍ර දේශනාවක්ම හරියට කැඩපතක් වගේ. කැඩපත දෙස බැලුවාම කැඩපත පේන්නේ නැහැ කැඩපත තුලින් තමා පේනවා. අනිත් වගේ මේ හැම කතාවක්ම අතීත කතාව විදිහට පාඩම් කරන්න ගියොත් මතක තියාගන්න ගියොත් අපි සීමාව ඉක්මවා යනවා සහ වැරදි පාරක යනවා. අප දකින්නේ කොහොමද කියලා හොයාගන්න පුළුවන් නම් අන්න එතකොට මේ කතාව සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. එතකොට මොනවද සංඛාර කියන්නේ? එතනක් තියෙනවා පුංචි කඩයිමක් පනින්න. මොකද සමාජයේ පාවිච්චි වෙනවා මිනිසෙක් සම්බන්ධයෙන් ත්‍රිවිධ ක්‍රියාකාරකමක් තිබෙනවා ඒ ටිකටත් සංඛාර කියලා. සාමාන්‍යයෙන් අපි කය වචන සිත පාවිච්චි කරනවානේ. ඔය කය වචන පිස සම්බන්ධයෙන් ගත්තාම ආස්වාස වාතය තමයි කය සකස් කරන්නේ කියනවා. ඒ වගේම හිතට එන දේ තමයි කටින් පිට කරන්නේ කියනවා. එතකොට සිතට එන දේ තමයි දැනෙන්නේ කියලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් පාලියෙන් උගන්වන්නේ කාය සංකාරය ආස්වාස වාතයයි. කාය සංකාරය කියන්නේ කයේ මරණයටපත් නොවි අලුතින් ගොඩ නැගීම. එතකොට මේ කතා බහ කරන එකට කියන්නේ මේ කතා බහ කරන කාරණේට මුල් වෙන කාරණේ විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර හිතට පහළ වෙලා තමයි කට ගැලපෙන්නේ. එතකොට වචී සංකාරය කියනවා මේකට ඒකට විතක්ක ਵਿਚාර මුල් වෙනවායි කියනවා. කල්පනා එනවා කයින් වචනෙන් පිට කරන්නේ නැතුවම ඒකට සිතට එන සංඥා කියන්නේ හැඳිරීම් වේදනා. සංඥා වේදනා. ඉතින් මේ කාය වචී මනෝ සංඛාර තුන ත්‍රිවිධ සංඛාර කියලත් සූත්‍රවල තිබෙනවා. නමුත් ඒ කාල දාලා වෙන්නේ අපට විතරයි. නැත්නම් සත්ත්ව කොට්ටාසයට විතරයි. නමුත් සබ්බේ සංඛාර අදාළ වෙන්න ඕන දෙවියන්ට, බ්‍රහ්මයින්ට, പ്രേතයින්ට, මනුස්සයින්ට, භූතයින්ට ඔක්කොටම. මොකද මේක විශ්වව්‍යාප්ත ධර්මයක්. ඒ වගේම විශ්වය පුරා සිදු වෙන්නා වූ සත්ත්ව කොට්ටාස පිළිබඳව උගන්වන්නේ මේකේ. ඒ නිසා අර මට මතකයි පසුගිය කාලවක වවනවල ඔය මේ කාය වචී මනෝ සංකාරත් සබ්බේ සංඛාරා කියලා මේ සමහර අය අදහස් දක්වලා තිබුණා. නමුත් ත්‍රිපිටකේ හොයන්න යන්න ඕන. එතකොට මේ අදහස් වලට වඩා සුපිරි අදහස් තියෙන දෙන්නෙක් අපට හමු වෙනවා. වර්තමාන වචන මම පාවිච්චි කරනවා තමහලවට. ඒ තථාගත බුදු පියාණන් වහන්සේ සහ බුදු පියාණන් වහන්සේට පමණක් දෙවෙනි වෙන බුද්ධ පුත්‍රයන්න් වහන්සේවත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. මේ දෙදෙනා යම් දහමකට එකඟ වෙනවා නම් ඊට වඩා පිරිසුදු දෙයක් හොයන්න ඕනයි කියලා මම හිතන්නේ නැහැ. මෙන්න මේක සංයුත්ත නිකායේ පරිවිමර්ශන සූත්‍රය තුලත් දීඝනිකායේ සංගීති සූත්‍රය තුලත් මේ දෙක දෙන්නෙකුගේ දීඝනිකායේ සංගීති සූත්‍රයේ බුදුන් වහන්සේ වැඩ සිටියේදීම සකස් කළේ සාරිපුත් මහරහතන් වහන්සේ. අර සූත්‍රය තථාගතයන් වහන්සේ දේශනා කළේ පරිවිමර්ශනය කියන අර්ථයෙන් හොයා බැලීම කියන අර්ථයෙන්. මෙන්න මේ දෙකේ තියෙනවා සංඛාර ಜಾති තුනක් පිළිබඳව. අන්න ඒවා පොතේ නෙමෙයි තියෙන්නේ ලෝකෙ නෙමෙයි තියෙන්නේ අපි ගාවත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න වෙනවා. එතකොට ඒක සම්බන්ධයෙන් විකෘතිය මොකක්ද කියලා තේරුම් ගත්තාම තමයි ප්‍රകൃතියට යන්න පුළුවන් වෙන්නේ. අපි ගනිමු සරියුත් මහරහතන් වහන්සේගේ ඉගැන්වීම. උන්වහන්සේ මේ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය 80 වෙනි විය කිට්ටුවේදී සියලු දේවල් සංග්‍රහ කරනවා. එකේ කොටස්, දෙකේ කොටස්, තුනේ කොටස් කියලා 11 දක්වාම. දිග සූත්‍රයක්. පිටු 80ක් විතර තියෙන. මේකේ තුනේ කොටස් වල තිබෙනවා තය සංඛාරා කියලා. අර මාප්‍රාණ කායනට ඇති සංඛාර ಜಾති තුනයි තියෙන්නේ කියලා. අන්නේ තුනේ කාය වචී මනෝ කියලා නොවේ තිබෙන්නේ
අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර. ඔන්න එක තැනක්. ඊට පස්සේ යනවා පරිමංසන සූත්‍රයට තථාගතයන් වහන්සේ. අවිද්‍යාවගතෝ යම් බික්කවේ පුරුෂ පුද්ගලෝ. මහණෙනි මේ ස්ත්‍රී හෝ පුරුෂය හෝ යම්කිසි පුද්ගලයෙක් අවිද්‍යාව තුළ අවිද්‍යාවගතෝ යම් කියන එකේ තේරුම අවිද්‍යාවට යටත් වී වහල්ව කියන එක. අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති. මේ ಜಾති තුනට අයිති එකක් අபிසංකරණය කියන එකේ තේරුම අනාගත විපාකයක් දෙන්න පුළුවන් ආකාරයට එකතු කරනවා කියන එක, රැස් කරනවා කියන එක. එහෙම වුණොත් සිත ඊට උපගත වෙනවා. අපුඤ්ඤාභි සංකාර කියන්නේ පව පැත්ත හොඳයි කියලා ඒක පිළිගන්නවා සිත. පිනට නැඹුරුනොත් පින ඒ පැත්ත හොඳයි කියලා පිළිගන්නවා. ධානයට නැඹුරුනොත් ඒක හොඳයි කියලා පිළිගන්නවා. ඔය අනුගත වෙනවා කියන අර්ථය පෙන්වලා තිබෙන්නේ මෙන්න මෙහෙම. අපාතින් සිදුවෙන්නා වූ අනාගත විපාකයක් සකස් කර දෙන්නට මෙලෝ වශයෙන් ගත් කල ප්‍රවෘත්ති විපාක, පරලෝ වශයෙන් ගත් කල ප්‍රතිසන්දි විපාක හදන්ට අපතුර එකතු කරගන්නා වූ දෙයක් තමයි මේ අபிසංකරණය කියලා කියන්නේ. මේ අනාගත අபிසංකරණ කියන පදේ වරහන් තුලම පෙන්වන්නේ අනාගත ඵල උපදින හේතු. අනාගත ඵල උපදින හේතු මොනවාද? මිනිස්සුන් අතෙන් සිදු වෙන්නේ. තථාගතයන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ සසර ගමන සහ දුක් සැප ගෙනත් දෙන හේතු. මේ බාහිර යවල් දරවල් ආදී කාරණා නෙවෙයි. අර අධ්‍යාත්මික වශයෙන් කල කෙනෙකුට සිත මුල් කොටගෙන බලපෑම් ඇති වෙන ආකාරය. අන්න අපි සිංහලෙන් කතා කරන පස්පව්දා කුසක්සල් කරන්න ගියොත් ඒ සිතේ එක්රැස් වෙන අபிසංකාරයට කියනවා අපුඤ්ඤාභි සංකාර. ඒ අතහැර දමා පුද්ගලයෙක් වශයෙන් යහපත් ක්‍රියාකාරකම කරන සමාජ සුබ සාධනයට අදාළ තමාගේ පටන්, බිරිඳගේ පටන්, දරුවන්ගේ පටන්, ශාසනය ආදී කොට ඇති යම් කටයුතු කරන්නට ගියොත් ඒ පුද්ගලයෙක් වශයෙන් එයින් ලබන තෘප්තිය තුළ අනාගත විපාකයක් සඳහා හේතු ඉතුරු වෙනවා. අපි ඒකට පුඤ්ඤාභි සංකාර නැත්තම් පින් සිද්ධ වෙනවා කියනවා. පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා. ගම්බද නැත්තම් සමාජ ව්‍යවහාරයේ මේ දෙක සිංහලෙන් පාවිච්චි කරන හැටි. තව එකක් සිද්ධ වෙනවා, ඒක සාමාන්‍ය සමාජයේ සිදු වෙන්නේ නැහැ. සමහර විට වර්තමානයේ හුදකලාව ඉන්න කෙනෙක් අතින් සිදු වෙන්න පුළුවන් බුදුදහම තේරුම් නොගෙන ඉන්නවා නම් වනාන්තරේ. නමුත් අතීතයෙන් හොයන්න පුළුවන් බුදුන් වහන්සේ 15 පෙර හිටියා වූ අත්තකලමතාන යෝගීන් කියන අය ත්‍රිලක්ෂණ චතුස්සත්‍ය දැනගෙන මාර්ගඵල ලබන නෙවෙයි 이르දි ප්‍රාතිහාර්ය ලබා හිටියේ. ඔවුන් ලබා හිටියේ මේ සංසුන් ස්වභාවයට කියනවා ලෞකික ධානය කියලා. මේක දෙපැත්තක් තියෙනවා. රූපාවචර අරූපාවචර කියලා. මෙන්න මේ දෙක ආනිජ්ජාභි සංකාර කියලා කියනවා. එතකොට මේ වයින් මොනවද ලැබෙන්නේ? අනේක තේරුම් ගන්න. සත්වයක් මිනිසත් භවයේ උපත ලබා මේ සංඛාර තුනම රැස් කරන්නේ නැහැ. දෙකක් රැස් කරන්න පුළුවනි. ඒ දෙක යට වුණොත් තුන්වෙනි එකට අහු වෙන්න පුළුවනි. අහුවීමක් සිදු වෙන්නේ. එතකොට අපුඤ්ඤාභි සංකාරයේ අනාගතයේ අර අනාගත ඵල උපදින කියලා පෙන්නන්නේ. මරණයෙන් පසු සෝකායස්ස බෙදෝ පරම්මරණ දුක්ගතින් උප්පජ්ජති. කාය විනිසිදන මරණයෙන් පසු මිනිස්කම අහිමි වී ඔය භූත ප්‍රේත යක්ෂ කියලා කතා කරන නරක ප්‍රේත තේසං අසුර කියලා කතා කරන්නා උත්පත්තිය තමයි මේ අபிසංකාරයේ විපාකය. පුඤ්ඤාභි සංකාරයේ ජීවිත ආසානට ගත්තොත් එහෙම පුඤ්ඤාභි සංකාරයෙන් පරලෝ යාම සෝකායස්ස බෙදෝ පරම්මරණ මනුස්ස සෝබග්ගං මනුස්ස දෝබග්ගං දිව්‍ය සහව්‍යතං. සෞභාග්‍ය සම්පන්න මිනිසෙක් වෙන්න ඉඩකඩ තියෙනවා. මධ්‍යම පින සහ මධ්‍යම පුණ්‍යාභි සංකාරයට, අඩු පුණ්‍යාභි සංකාරයට දුර්භාග්‍ය සම්පන්න මිනිසෙකුට උත්පත්ති හිමි වෙනවා. ඉහළ පුණ්‍යාභි සංකාරයට දෙවියන් අතර උත්පත්ති හිමි වෙනවා. අනාගත ඵලය ඒකයි. අபிසංකාර රැස් කිරීමේ අනාගත ඵලය මරණින් එහා පැත්තට දුගතිගාමී වීම, සුගතිගාමී වීම. මෙන්න මේ දෙක මිනිසුන් අතරින් සිද්ධ වෙනවා. අපුණ්‍යාභි සංකාරයයි පුණ්‍යාභි සංකාරයයි. එතකොට මේ දෙකට වඩා එහා ගිය වනාන්තරගත වුණ අය මේ දෙක අතහැරලා ගමෙන් ඉවත් වෙලා ගිහින් චිත්තාභ්‍යන්තරය යොමු කළා. රූපයට, ශබ්දයට සිත යොමු නොවි සිත සංසුන් කරන්න. තථාගතයන් වහන්සේ වදාළ පරිදි විදසුන් වැඩිමකින් නොවේ බලෙන් යම් දේවල් උදව් කරගෙන. සිතට දෙයක් අරගෙන එහෙම නැත්නම් වනාන්තරගත වෙලා මලක් දෙසාවත් නොබා ආහාර ගන්න නැතුව නෙල්ලි ගෙඩියක් විතරක් කාලා කයත් දුර්වල කරගෙන අර තවනවා කියන්නේ ඒකනේ. හිත තවනවා, කෙලස් තවනවා. එහෙම වද වේදනාවෙන් ඉඳලා උපදවා ගත්තා වූ සංසුන් බවකින් මේ කෙලස් ස්වභාවය යට වෙලා යනවා. එතකොට ඒවා
නැති වෙනව නෙමෙයි යට වෙලා යනවා එන්නේ නැතුව. මේ යට වෙලා යන එකට කියනවා ධාන උපදිනවයි කියලා. ලෞකික ධාන. ඔවුන්ට පරලෝ යන්න සිද්ධ වෙන්නේ ධානයෙන්. එතකොට මෙන්න මේ බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මෙලෝපන් සත්වයෝ බුදුදහම වැනි ගැඹුරු දෙයක් තේරුම් නොගත්තොත් ජීවිත අවසානයේට අපුණ්‍යාභි සංකාරයෙන් පුණ්‍යාභි සංකාරයෙන් ආනිජ්ජාභි සංකාරයෙන් පරලෝ යනවා. ඒ සබ්බ සංකාර සමතේ නෙවෙයි සබ්බ සංකාර රැස් කිරීම. සංකාර රැස් කිරීමේ විපාකයේ තමයි මේ තථාගතයන් වහන්සේ බෙන්රලා තිබෙන්නේ. එතකොට මම දකින්නේ සසරක් තියනවා නෙවෙයි. Taman අනුගමනය කරන ප්‍රතිපදාව තුළ සසරක් හදාගෙන යනවා. පව් එකතු කරගත්තොත් අදාළ තැනට යන්න වෙනවා. ගිහින් මිනිස්සුන්ට වගේ නෙමෙයි කා කොටා ගන්න එක තමයි තියෙන්නේ ඊට පස්සේ. දුර්වලයා රිදවලා ගන්න එක. වැඩි හිටියා නැත්තම් බලවත් සතා දුර්වලයාව කන එකනේ සත් ලෝකේ තියෙන්නේ. අන්නේ. මෙහෙදී බලවතෙක් බවට පත් වෙලා දුර්වලයින් පෙලන්න ගියොත් ඒ තමයි අර හම්බ වෙන තැන. එතකොට මේ පාර සුදුසු නැති බව තේරුම් ගන්නවා. අම්මල තාත්තලාත් තේරුම් ගන්නවා, ගුරුවරුත් තේරුම් ගන්නවා, පූජ්‍ය පක්ෂයත් තේරුම් ගන්නවා. නමුත් ගැඹුරට තේරෙන්නේ නැත්නම් ඊට පස්සේ සමාජයට උපස් දෙනවා. එහෙනම් පුණ්‍යාභි සංකාරය රැස් කරන්න. පුණ්‍යාභි සංකාරයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතරට යන්න පුළුවන් අපාගත වෙන්නේ නැතුව. උපකල්පනය කරනවා වුන් මෙහෙම මිනිසුන් වශයෙන් ඉපදී අනාගත බුදුන් වහන්සේ හම්බුන කාලයකදී මේ සංඛාර නිරෝධය එදාට ඉගෙන ගන්න පුළුවන් අද බෑ කියලා. මේ සියවස් 7ක් 8ක් තිස්සේ බෞද්ධ සමාජයේ හුරු වුණා වූ මේක මට කියන්න තියෙන්නේ මේ නරක පුරුද්දක් කියලා. වැරදි පුරුද්ද මේකයි. එතකොට වර්තමානයේ කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අර මේ දෙකටම එහා ගිය අය තමයි ශරීරයට දුක් දීලා ලෞකික ධානය උපදවාගෙන බඹලෝ ගියේ. මේ කොහෙ ගියත් තථාගතයන් වහන්සේ කියන්නේම තියෙනවා ආගන්තාරෝ පුනබ්බවං. ආපහු පුනර්භවයකට එන්න වෙනවා. අපාගත සත්වයා ඒවා ගෙවලා මිනිසුන් අතරට හෝ හීන ප්‍රතිසන්දියකට එන්න පුළුවන්. මිනිසුන් මිය ගොස් මිනිසුන් අතරම උපදින්න පුළුවන්. දෙවියන් මිය ගොස් මිනිසුන් අතරට එන්න පුළුවන්. බඹලෝ ගිය අයත් ඒ විපාක විරලා හීන ප්‍රතිසන්දියකට එන්න පුළුවන්. ආපසු පුනර්භවයකට එනවා. හේතුව පුනර්භවය සඳහා තිබෙනා වූ අபிසංකාර නිරෝධය ඔවුන්ට ලැබුණේ නැහැ. ඔවුන් අபிසංකාර රැස් කරලා ගියේ. එතකොට සංසාරය කියන්නේ අபிසංකාර රැස් කිරීමේ අනාගත ප්‍රතිඵලයක්. ඒක තමයි බුදුවරයෙක් පහළ වූ සමාජයේ එකට වඩා එකක් හොඳයි කියලා තෝරාගෙන යන්න පුළුවන් දුර. පවට වඩා පින හොඳයි කියලා, පිනට වඩා ධානය හොඳයි කියලා යන්න පුළුවන්. දැන් මේ යන්නේ ඇයි? සංකාර සමත් සංසිඳවලා නිසාද සංකාර රැස් කරලා නිසාද? සංකාර රැස් කරලා. නිර්වාණය සඳහා තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාළේ සබ්බ සංකාර සමතෝ. සියලු සංඛාරයන් ඔය බහලා තියෙන සමත මණ්ඩලය කියන වචනේ සංසිඳීමකටපත් වෙන්න වෙනවා. සංකාරයන් සංසිඳීමේ මාවතක් බුදු සමය තුළ පවතිනවා. නමුත් තේරුම් ගත්තේ නැත්නම් අර වතු පිටි වලට සංස්කාර කියන අයට, ඉදි කඩන් වලට සංස්කාර කියන අයට, නැත්නම් gedara ගේකට සංඛාර කියන අයට ඒ පාර දකින්න හමු වෙන්නේ නැහැ. මිනිසාසුලින් සිදුවෙන්නා වූ මෙන්න මේ කාරණා ටික ඔහු අතින් සිදුවෙන විකෘතිය මොකක්ද කියලා හොයාගන්න වෙනවා. මේ විකෘතිය කියන වචනේ අරන් තියෙන විපල්ලාස කියන එකෙන් විපල්ලාස තියෙන්නේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතේමයි. විපල්ලාස සූත්‍රය කියන එකේ තේරුම විකෘතිය කියන එක. අන්න මේ බුදවරු ප්‍රകൃතිය දැනගත්තට මිනිසාට උපතින් වසර කීපයකට පස්සේ මේ විකෘතියට උන් අහු වෙනවා. ඒක පාලියෙන් තියෙන්නේ මෙහෙමයි. අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්‍ය සුඛ ආත්ම සුභ වශයෙන් අරගෙන ඒසං චිත්ත වික්ෂිසඤ්ඤිනෝ, චිත්ත වික්ෂිප්ත කරගෙන මිත්‍යා දිට්ඨිගත සත්තා, සත්‍යය මිත්‍යා දෘෂ්ටිගත වෙලා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ, සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. උපදෙමින් මැරෙමින් සත්වයා සසර යති. එතකොට මේ පවෙන් අපාය ගියත්, පිනෙන් කාමසුගතියට ගියත්, ධානයෙන් බඹලෝ ගියත් අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් නිත්‍ය සුඛ ආත්ම කොට ගත්තා වූ විකෘතිය තුළ තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ පව්පින් විපාක විශ්වාස නොකරන නියත මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි.
ආරි සත්‍ය හමුවේදී වැරදි දැකීමක් කියන එක. අන්න මෙහෙම බුදුවරු නැති කාලයක මේ තුනෙන් එකකට එකතු වෙලා සත්වයාට ජාති මරණ ගාමිනෝ යන්න පුළුවන්. එහෙම යන කාලෙකදී යදාච සම්බුද්ධෝ ලෝකස්මින් uppajjanti පබංකරා. බුදුවරු ලෝකේ පහළ වෙලා මේ අඳුර දුරු කරන ආලෝකය දේශනා කරනවා. තේ ඉමං ධම්මං සුත්තාන අන්නේ දේශනා කරමේ ධර්මය අහලා සචිත්තම් පච්ච ලද්දතේ ඔවුන් නොනැස ලබා ගන්නවා. අන්න මේ නොවැනස තමයි බුදුරයා පහළ වෙලා එලි කලේ මේ සතර ඇවිදින ගමන වෙනුවට සංඛාරයන්ගේ නිත්සුකාත්ම විකෘතිය වෙනුවට ඇත්ත බලන හැටි උගන්වන්න. මොකද්ද දේශනා කළේ? දේශනා කරපෙක තිබෙනවා ඊට පස්සේ මේ තේයිමන් ධම්මං දේශේතිනේ මේ ධර්මයේ දේශනා කරනවා දුක්ඛ උපසාමගාමිනං දුකින් මිදීම සඳහා. කරන්න ඕන වැඩේ පෙන්වනවා අනිච්ඡං අනිච්චතෝ දක්ඛුං දුක්ඛමත් දක්ඛ දුක්ඛතෝ අනත්තානි අනත්තාදී අසුභං අසුභ තද්දසොං සම්මා දිට්ඨි සමාදානා සබ්බ දුක්ඛා උපජ්ජකෝ. අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම සම්මා දිට්ඨියක් එයින් සබ්බ දුක් සියලු දුක් ඉක්මවා යන්න පුළුවන්. දැන් ප්‍රകൃතියයි විකෘතියයි බලන්න. නිත්‍ය සුඛාත්මකට ගැනීම විකෘතියයි අනිත් දුක්ඛ අනාත්ම ප්‍රകൃතියයි. ළමා කාලේ ඉඳලා කවදාවත් කාගෙන් හරි ඇහුවොත් මේක නිත්‍යයි මේක සුඛයි මේක ආත්මයි කියලා කවුරුත් අරගෙන නැහනේ. කොහොමද අපි ගලපගන්නේ එහෙනම්? අන්න එතන තමයි ඊළඟ ගැටලුව. දැන් මේ අනිදුක්ඛ අනාත්ම දික්සුඛාත්ම මොනවට සම්බන්ධද තියෙන්නේ කියලා බලන්න. සබ්බ සංඛාර සියලු සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. දැන් සබ්බේ සංඛාරා තියෙන්නේ බාහිර වස්තු වලද? නෑ, මිනිසෙක් විසින් එක්රස් කරන්නා වූ පව් වලට නමක් අපුඤ්ඤාභි සංඛාර, පින් වලට නමක් පුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජ ධාන වලට නමක් ආනිජ්ජාභි සංඛාර රැස් වෙන්නේ අනිත්‍ය නිසා නෙවෙයි, නিত্য නිසා. ඉතින් අපි ගෙදර ගිහින් කල්පනා කරලා බලමුකෝ මේ එකක්වත් නිත්‍ය කියලා ගැලුවා. මේක නිත්‍යයි මේක සුඛයි ආත්මයි කියලා ගත්තද කියලා. නෑ, වචනෙන් කියන්නේ නැහැ. නමුත් මේවා උපදිනකොට පවට ඇලෙනවා නම්, පිනට ඇලෙනවා නම්, ධානයට ඇලෙනවා නම්, පවට නම් විශේෂයෙන් ගැටෙනවා නම් ගන්න ඕන. අන්න ඒ මොහොතේ උපන් හැඟීමට ඇලීම ගැටීම කියන කාරණාවේදී ඇලීම මුලාව, ගැටීම මුලාව කියන දෙයක් ඔතෙන්ට එකතු වෙනවා. ඒ ඇලීමට ලෝභ කියනවා, මුලාවට මෝහ කියනවා. ගැටීමට දෝෂ කියනවා, මුලාවට මෝහ කියනවා. ඒ උපදින හැඟීම ලෝභ මෝහ හෝ දේශ මෝහ වශයෙන් ගත්තාම අන්න ඒකට තමයි මමත්වෙන් ගැනීම කියලා කියන්නේ. මඤ්ඤමානය. ඒකට තමයි නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියලා කියන්නේ. අය වචනෙන් කියනවා නෙමෙයි. එහෙම මේ ස්වභාවයෙන්ම මිනිසාට මේ බුදුවරු හෙළි කළා වූ සත්‍ය තත්වයට එන්න පෙර මේ වරදට අහු වෙනවා. අනතුරු ඔහුගේ දර්ශනීය බවට පත් වෙන්නේ බුදුවරු හෙළි කළා වූ සංස්කාරයන්ගේ අනිත්සුඛානාත්මය නොවේ. සංස්කාරයන්ගේ නිත්සුඛාත්මය. අර මොලේ නරක් වෙච්ච පුද්ගලයෙක් මතුරු පාරේ යනකොට එක එක හිතෙන දේවල් යනවා. කියා යන්නේ නැහැ. නමුත් අபிසංකාර වෙන්නේ මම මගේ ආත්මකට ගත්තොත්. එහෙම නැත්නම් අනාගත විපාකයක් දෙන්න හේතු ඉතුරු වෙන්නේ මම මගේ ආත්මකට හෙවත් නිස්සකට ආත්මකට ගත්තොත්. ඒක තමයි විකෘතිය. දැන් සංස්කාර නිස්සකාත්මකට අරන් ඉන්න බව අපි දන්නේ නැහැ. බුදුවරුන්ගෙන් බණ අහනතුරු මේ කරුණ පැහැදිලි කරගන්නතුරු අපි අතින් සිදුවන මේ වරද දන්නේ නැහැ. ඒ නිසා අපිට පෘථග්ජන භාවය තුළ පුළුවන්කමක් තිබෙන්නේ පවෙන් සසර යන්න. ඒක හොඳ නැත්නම් තෝරාගෙන පිනෙන් සසර යන්න. ඒක හොඳ නැත්නම් ධානයෙන් සසර යන්න. සසර හදන්න ඇරුණාම සමතේ අපට නැහැ. සංසිඳීම නැහැ. අන්න යදිදං සබ්බ සංඛාර සමතෝ. අර කියපු සියලු සංඛාර ඔක්කොම ඕන නැහැ Tamanට තියෙන එක. මොකද අපි ආනිජ්ජාභි සංඛාර සංසිඳවන්න දගලන්න ඕනේ අපිට එහෙම එකක් නැති නිසා. අපි මේ ලෝක ජීවත් වෙනකොට එකතු කරේ අපුඤ්ඤාභි සංඛාරයයි පුඤ්ඤාභි සංඛාරයයි. ඒක සංසිඳවන්නේ කොහොමද? මේක වැඩෙන්නේ කොහොමද? සංසිඳවන්නේ කොහොමද? මෙන්න මේ දෙක ඊට පස්සේ තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනා දහස් ගණනක පෙන්නනවා. මේ වැඩෙන පැත්තට පෙන්වනවා අනුසෝතගාමී ප්‍රතිපදාව කියලා. යන පැත්තට යන. යන පැත්තට යන එක තමයි සදහම් වැටෙන්නේ නැති තාක්කල් ඕන කෙනෙක් කරන්නේ. පව තුලත් එහෙමයි, පින තුලත් එහෙමයි. මතක තබා ගන්න. පංචශීලයේ තුල, අටශීලයේ තුල, දසශීලයේ තුල, උපසම්පදා ශීලයේ තුල හිටියත් මේක තේරුම් ගත්තේ නැත්නම් මේ අනුසෝතගාමී ප්‍රතිපදාවේ තමයි යන්නේ. අර කරන වැඩවලට විපාක වෙනම තියෙනවා. පාප කර්මයට විපාක වෙන තියෙනවා, පුණ්‍ය කර්මයට විපාක සැප පැත්ත වෙනම තිබෙනවා.
නමුත් අර පාප කර්මයක් ලෞකික දුක, පුණ්‍ය කර්මයක් ලෞකික සැප. ලෝකෝත්තරේ නෙමෙයි. මෙන්න මේ විදිහට භවගාමී වෙන්න පුළුවන් වෙනවා මිනිසුන්ගේ සොයා ගැනීම මත අපායට, දිව්‍ය ලෝකෙට, මිනිසුන් අතරට, බ්‍රහ්ම ලෝකෙට යන්න. භවගාමී ප්‍රතිපදාව. තථාගතයන් වහන්සේගේ ගැන්වීම තුළ පවතිනවා සා තථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. භව නිරෝධයේ පිණිස ධර්ම දේශනා කරනවායි. අන්න නිරෝධයේ පිණිස දේශනා කරපු ධර්මයේ තේරුම් ගත්තොත් තමයි කෙනෙකුට නිරෝධය බලන්න පුළුවන් වෙන්නේ. දැන් මේ සාමාන්‍ය ජීවිතේ නිරෝධය නෙමෙයි සංඛ්‍රස් කිරීම. කොතනද මේක වෙන්නේ? ඊට පස්සේ මේක ජීවිතය පුරා බලන්න බෑ. ජීවිතයක් වශයෙන් අපට එකක් තිබුණාට අපි ජීවිතේ ජීවත් කරවන්නේ අවුරුදු 100ම එකවර නෙවෙයි. පැය 24ක් තිබුණාට ඔර්ලෝසුවේ හැම වෙලාවෙම යන්නේ තත්පර භාගෙන් භාගයට. ඒ භාගයක් විතරනේ ටික් කියනකොට භාගයයි. ඊළඟ භාගෙ ටික්. එතන විතරනේ තත්පර කටුව ඉන්නේ. අන්න වගේ අපි මේ ජීවත් වෙන්නේ වර්තමාන මොහොතේ. ඒ මොහොතේ සිදුවෙන දේ තේරුම් ගන්න වෙනවා. දැන් තප්පරය තමයි පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන්නේ. එතන තප්පරයක් හඳුනා ගන්න පුළුවන් නම් පැය 24ම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ මේ මොහොත තමයි ජීවිත ක්‍රියාත්මක වෙන්නේ. මේ මොහොත තේරුම් ගන්න පුළුවන් නම් ගත වුණු පැත්තත් තේරුම් ගත්ත හැකි, ඉස්සරහට පැත්තත් තේරුම් ගත්ත හැකි. මේ මොහොත කොහොමද බුදුදහමේ උගන්වන්නේ? අන්න එතන තමයි මේ වරද සිදුවන හැටි සහ නිවැරදි කිරීම දෙකම තේරුම් ගන්න අවශ්‍ය තැන. මේ මොහොත බුදුන් වහන්සේ පැහැදිලි කරව දාරන්නේ ඕනෑම කෙනෙකුට පොදු පරිදි. ස්ත්‍රියට, පුරුෂයාට, ගිහියාට, පැවිද්දාට කියලා ભેදයක් නැතුව බලන්න මම කියන දේ හරිද කියලා. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඕනෑම කෙනෙක් පවත්වන්නේ ඉරියව් 4යි. සිටගෙන ඉන්නවා, වාඩි වෙලා ඉන්නවා, ඇවිදිනවා, දිගා වෙලා ඉන්නවා. හීන පේන නින්ද ඇරුණාම නිකන් දිගා වෙලා ඉන්න එක. 4 ඉරියව්. මොකද්ද කරන්නේ? සබ්බං වූ භික්ඛවේ දේසිස්සාමි. මම ඔබට සියල්ල දේශනා කරන්න යන කරන සියල්ල පෙන්නනවා. ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහතත්, හිතත් අරමුණු. දොරවල් 6ට අරමුණු ගන්න එක. 6ම ගන්නෙ නෑ, එකයි ගන්නෙ. අන්නේ එකත් එක්කලා එකතු වෙන තමාර වර්තමාන මොහොතේ තත්පර කටුව යම් තැනක තියෙනවා වගේ අපි ඉන්නේ එතන. එක්ක අපි ඇස තුළ ඉන්නවා, නැත්නම් කන තුළ ඉන්නවා, නැත්නම් නාසය තුළ ඉන්නවා, නැත්නම් දිව තුළ ඉන්නවා, නැත්නම් මනෝද්වාරය තුළ ඉන්නවා කල්පනා කර කර. ඒක කොහොමද බුදුන් වහන්සේ විග්‍රහ කරන්නේ? අන්න එතන තමයි මේ අනාගත ඵල උපදින හේතු රැස් කරන්න තියෙන මාවත. එතන තමයි අනාගත ඵල උපදින්න හේතු ඉසුරු නොකර අවසන් කරන්න තියෙන මාවත තියෙන්නේ. අර රැස් කරන මාවත ඉගෙන ගන්න ඕන නෑ. ඕනෑ කෙනෙකුට ඉවේම සිද්ධ වෙනවා ස්වයංක්‍රීයව. නමුත් අස්කරන මාවත බුදුන් වහන්සේ දෙකින් තේරුම් අරන් අනුගමනීය ප්‍රතිපදාවට එනතුරු කරන්න බෑ. ඒ නිසා අනුසෝතගාමී වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. නමුත් පටිසෝතගාමී වෙන්න මේ වැරැද්ද, මේ විකෘතිය ප්‍රකෘති බවට පත් කරගන්න. දැන් ඒකෙම පෙන්වන්නේ අර විපල්ලාස කියන්නේ විකෘතිය. නමුත් බුදුන්ගෙන් බණ අහලා ප්‍රකෘතියට පත් වෙනවා කියලා පෙන්වලා තිබෙනවා. මට නම් හරි සුන්දරයි මේවා. මේ ත්‍රිපිටකය තුල පවතින මේ කාරණා තේරෙනකොට මේක ගැඹුරු නෑ, සරලයි. නමුත් එතෙන්ද එන්න හරි අමාරුයි. සාමාන්‍යයෙන් අපි කියමුකෝ සාමාන්‍ය පෙළ උසස් පෙරහැර ලියනවා කියලා. ඉතින් එතකොට ලේසි. නමුත් 4 5 පන්ති කෙනෙකුට කිව්වොත් එහෙම ඔක ලියන්න කියලා අමාරුයි කියනවානේ. ඒගොල්ලෝ අවුරුදු 10ක් 11ක් තිස්සේ ක්‍රමයෙන් ආපුවාමනේ ලේසි වෙන්නේ. ඒ වගේ මේ ධර්ම ශ්‍රවණයෙන් ක්‍රමික ප්‍රතිපදාවක් තුළ කෙනෙක් අවබෝධය ලබා ගන්න ඕන. ඒකට වසර ගණන 100 ගණනක් යන්නේ නැහැ. මාසයක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවනි. ඕනෑකමින් සවන් දෙනවා නම්. ඒ නිසා අපි ඉන්න තැන ඉඳලා බුදුන් වහන්සේ වදාළ තැනට එන්න ඕන. දැන් ඔබ මේ කියපු ආකාරයේ සංකාර කිලන් හිතේ වතු පිටි නම් ඒක වැරදීනේ. ඊට පස්සේ සංකාර තියෙන්නේ මිනිස්සුන්ගේ සිතේ. ඒ පවපින් ධාන වලට නමක්. ඒකේ නිත්‍ය අනිත්‍ය අපි දන්නේ නැහනේ. නිත්‍ය අනිත්‍ය දන්නේ නැති වුණාට නිත්‍ය කොට ගැනීම කරනවා. නිත්‍ය කොට ගන්නවා නම් සංසිඳවන්න බෑ. සබ්බ සංකාර සමතෝ බෑ. යදිදං යම් ආකාරයෙන් මේක සංසිඳවන්නේ කොහොමද? සංසිඳවන්නේ කොහොමද? රැස් කරන්නේ කොහොමද? අන්න එතන අපේ සිත තුළ තේරුම් ගන්න ඕන අපි මේක අවසන් නොකරන්නේ කොහොමද? අවසන් කරන්නේ කොහොමද කියලා. සිතට එන දෙයක් අවසන් කරනවද? ඉස්සරහට තියනවද? ස්වභාවයෙන්ම පෙන්වනවා සිතේ ස්වභාවය. තථාගතයන් වහන්සේ ස්ත්‍රී පුරුෂ කිහිපයේදී ભેදයෙන් තොරව හටගත්ත ගමන් මිය යන්න ඕන. හරි ලස්සනට තියෙන අංගුත්තර නිකායේ ඒකක නිපාතේ.
නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පිසමනුපස්සාමි යං එවං ලහු පරිවත්තං ගත ඉදං චිත්තං. මහණෙනි මම මගේ බුදුවැසින්වත් දකින්නේ සිත තරම් වේගෙන් ඉපදී නැසෙන දෙයක්. එනම් සිත මව කුසේ ඉඳලා මැරෙන කල්ම තියනවා නෙවෙයි, ඇසේ උපදිනවා නැසෙනවා, කනේ උපදිනවා නැසෙනවා, නාසයේ උපදිනවා නැසෙනවා, දිවේ උපදිනවා නැසෙනවා. සිත ඇවිදිනවා ඇහෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කායට. ඒ ඇවිදින ගමන් කරන දේ මොකද්ද බලන්න වෙනවා. ඇවිදින ගමන් කරන දේ ඇහැට රූපයක් විඳිනවා, කනට ශබ්දයක් විඳිනවා, නාසයට ගන්ධයක් විඳිනවා, දිවට රසයක් විඳිනවා, කයට පහසක් විඳිනවා, සිතට ලෝභ දේශ මොහ කල්පනාවක් විඳිනවා. විඳිනවා කියන එකේ තේරුම සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවා. වේදනා සිංහලට රිදෙනවා වුණාට පාලියෙන් වේදනා 3 ආකාරයෙන් විඳීම. මොනවද විඳින්නේ මේ මොහොතට? ගීතයක් අසන විට ඔබ විඳින්නේ ශරීරයේද, ගීත ශබ්දයේද? සුන්දර රූපයක් නරඹන විට ඔබ විඳින්නේ ශරීරයේද, ඒ රූපයේ හැඩරුවද? ගන්ධයක් විඳිනකොට ඔබ විඳින්නේ ශරීරයේද, ගන්ධයේද? රසයක් විඳිනකොට ඔබ විඳින්නේ රසයේද, ශරීරයේද? විඳීමට පාත්‍ර වෙන්නේ දොරවල් 6 අරමුණු කෙනෙක් ඔබ තුලින් තේරුම් ගන්න පුළුවන්. එතකොට විඳීමට අදාළ පාත්‍ර වෙන දේ රූප, රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. විඳීම වේදනා. රූප රූපයක්, ශබ්ද රූපයක් වශයෙන් හැඳිනීම රූප සංඥා. ඒකට තියෙන කැමැත්ත එකතු වීම. රූපයට කැමති නම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා. ශබ්දයට කැමති නම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා. මට පේන කොටත් නායට අඳුකල වගේ කියනවා සමහර අය. නමුත් ඇයට නිත් කලුයි සිත් කලුයි කියලා. මේ ඔක්කොම සංකාර දෙපැත්තට. මෙන්න මෙහෙම මේ ඇස තුල හම් වෙන අරමුණ තුල රූපය වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී කරන වැඩ ටික සිදුවෙන ආකාරයෙන්ම වාර්තා කරන්නාට විශේෂයෙන් දැනගැනීමත් විඥානය කියනවා. දැන් මේ අபிසංකාරයේ සබ්බ සංකාරයේ සිදුවෙන්නේ මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පහ තුල. ස්කන්ධ පහ නැමැති ඒකකය තුල. ස්කන්ධ පහට දීලා තියෙන උරුමය තමයි හටගන්න, වැඩේ කරන්න යන්න. ස්කන්ධ පහේ ඉපදීම මැරීම කියන එක මිනිසාට ලබා දීලා තියෙන භාග්යක්. අපි කරන විකෘතිය තමයි යන්න දෙන්නේ නැති එක. අන්නේ යන්න දෙන්නේ නැතුව විකෘතිය කරගත්තාම මොකද වෙන්නේ? ඊට අදාළ සසරක් හැදෙන්නේ හැමයි. ස්කන්ධ පහ ඉපදී මිය ගියා නම් එතනින් එහා පැත්තට සසරක් නෑ ආයේ. නමුත් ස්කන්ධ පහ ඉපදී මැරෙන්න ඉස්සරලා මොකද කරන්නේ? අන්න ඒකට එන දේ කෙරෙහි ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. නැත්නම් ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම කියලා ගන්නවා. දැන් මගේ ආත්මය කියන්නේ ජීවිතේට නෙවෙයි එතන. එය කියන්නේ ශරීරයට නෙවෙයි. එය කියන්නේ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට. ඒ කියන්නේ තරහට, වෛරයට, ක්‍රෝධයට. ඒ කියන්නේ පවට, පිනට, ධානයට. ඕනෑ දෙයක් හිතට එන දෙයට. එය හටගෙන නැතිලා යන්න වරම් ලබාගෙන තියෙන්නේ. එය අල්ලගන්න එක අපි විසින් කරන වැරැද්දක්. එතකොට ඒතන් මම වෙනවා. අර ඒතන් මම වීම තමයි බුදුන් වහන්සේ අනිත්‍ය දේ නිට්ටය කොට ගන්නවා කියලා පෙන්වන්නේ. අන්න එහෙමයි මෙතන මිනිසුන්ට වරදින්නේ. ඒකයි මම කියන්නේ මේ මිනිසුන් දුකටපත් වෙන්නේ වරදක් කරගෙන. උපතින්ම අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න උරුම කරන් ආපු එක අනිදුක්ඛානාත්මය අතහැරලා නිත්සුඛාත්ම වචනෙන් කියවේ නැති වුණාට මේක කරනවා. දැන් මේකට කියනවා ඒකට එන මොහොතේ එන දේ මමත්වෙන් ගත්තොත් මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මමත්වෙන් ගත්තොත් මායයට බැඳෙනවා. හෙවත් අනාගත ඵල උපදින්න හේතු ඉතුරු කරනවා. අනේ අනාගත ඵල උපදින්න හේතු ඉතුරු කිරීමට තමයි අபிසංකාරය කියලා කියන්නේ. අනාගත ඵල උපදින්න හේතු ඉතුරු කිරීමට තමයි පව් රැස් කිරීම, පින් රැස් කිරීම, ධාන කුසල් රැස් කිරීම කියලා කියන්නේ. අනාගත ඵල උපදින්න හේතු ඉතුරු කිරීමට තමයි නিত্য සුඛ ආත්මකට ගැනීම කියලා කියන්නේ. දැන් මෙන්න අර නීතිය දන්න පුද්ගලයෙක් නැත්නම් වෛද්‍යවරයෙක් රෝගියා කරන වැරද්ද කියලා දෙනවා. නැත්නම් නීතිය දන්න නීතිඥයා ඔහු නීති විරෝධී වැඩේ කියලා දෙනවා. දැන් එහෙනම් තේරුම් ගත්තනම් රෝගියා නිරෝගී වෙන්න අදාළ වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕන. වරදිකරුවා නම් නීති විරෝධී වැඩේ නොකර ඉන්න ඕන. අන්න බුදුවරු ඔබ අතින් සිදුවෙන වරද කියලා දෙනවා. නැත්නම් කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඔක කියලා දෙනවා. දැන් එහෙමනම් සසර ඇවිදීම මවගේ පියාගේ වැඩක් නෙවෙයි.
තම තමන් එකතු කරගන්නා වූ අபிසංඛාරයට අනුව තමයි ගමන යන්න සිද්ධ වෙන්නේ. මේ පෘථග්ජන පුද්ගලයාගේ ජීවිතේ මම සමාන කරනවා ඇතැම් විට ඔරුව මේ හබලකුත් නැති එන්ජින් එකකුත් නැති රුවලකුත් නැති ඔරුවකට. ඒක සාගරයට දාන්න. ඒකට ඕන තැනට යන්න බෑනේ. දියවැල් වලට අහු වෙන පැත්තට යන්න පුළුවන්. සුළං වලට අහු වෙන පැත්තට යන්න පුළුවන්. ඕන කොයි පැත්තටද යන්න කියන්න බෑ. මොකද පාලනයක් නැහැ. අන්න ඒ වගේ මේ පෘථග්ජන පුද්ගලයාගේ ජීවිතයේ මෙහෙයුම කොයි පැත්තටද කියන්න බෑ. ලැබෙන ඇසුරට අනුව පව මත මෙහෙවන්න පුළුවන්, පින මත මෙහෙවන්න පුළුවන්, ධාන මත මෙහෙවන්න පුළුවන්. කොහෙ ගියත් සාගරේනේ යන්නේ නැව. සංසාරේ නැමැති සාගරේ. මේ බුදුවරුන්ගේ වැදගත්කම සහ බුදුවරු හම්බෙන මිනිසාගේ වැදගත්කම ඔන්නොත්ින්දි තමයි අවධාරණය කරන්න තියෙන්නේ. මේ වරද හදාගන්නයි බෞද්ධයෝ වෙනවා කියලා කියන්නේ. මේ වරද හදාගන්න කටයුතු කරනවටයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියලා කියන්නේ. මේ වරද හදාගන්න කටයුතු කරනවටයි ඇත්තටම නම් විදර්ශනා වඩනව නැත්තම් භාවනා කරනවා කියලා කියන්නේ. නමුත් භාවනා කියන පදේ ලෝකේ පුරා තියෙනවා විවිධ කටයුතු වලට යොදන්න පුළුවන්. ඒකේ තේරුම වැඩි දියුණු කරනවා කියන එක. එතකොට මොනවා හරි වැඩි දියුණු කරනවා නම් භාවනා. අපි ජීවිතය ගැන හුස්ම පාර ගැන බැලුවේ නැත්නම් බලන්න පටන් ගත්තොත් හුස්ම ඇතුළු වෙනවා දැනෙනවා. විනාඩියක් 15ක් විතර ඉන්න පුළුවන් නම් ඇතුළු වෙන පිට. එතකොට හුස්ම පාරකේ සිහිය වැඩිලා. අපි යන ගමන් අඩිය තීතය කල්පනා කර කර ගියේ නැහැ. අපි වෙනත් අරමුණු අතහැරලා අඩිය තියෙන තැනට සිහිය තියෙනවා නම් දැන් ඉරියව් පතනෙට වැඩෙනවා සිහිය. අපි බුදුගුණයක් මෙහෙය කරනවා නම් බුදුගුණේ අරහං නම් මනසේක අරහං නම් මනසේක දැන් බුදුගුණේ වැඩෙනවා අපේ හිතේ. සියලු සත්වයන් නිදුක් වෙත්වා කියලා අපි මෙනෙහි කරනවා නම් අපිට මෛත්‍රිය වැඩෙනවා. එතකොට ඒ ඔක්කොටම කියන්නේ ආනාපාන සති භාවනා, ඉරියව්පත භාවනා, බුදුගුණ භාවනා, මෛත්‍රී භාවනා. අර භාවනා කියන්නේ වඩනවා කියන අර්ථය. මේක සමාජය දන්නේ නැහැ නේ එහෙම. මොකක් හරි ඉඳගෙන ඉන්න එකට ඇස් දෙක පියාගෙන එකට භාවනා කියලා හිතනවා කියලා බලන්න. නමුත් බුදුදහමේ මේක මේ වැරද්ද හදන්න තියෙන එකට කියන්නේ විදර්ශනා භාවනා. අර එකක්වත් නෙවෙයි. මේ අරමුණු විදර්ශනා කරන්න ඕන. අරමුණු ඇලිලා ගැටිලා සසර හදන්න පුළුවනි. අරමුණු විදර්ශනා කළොත් සංසිඳවන්න පුළුවනි. දැන් මේ හදන හැටි සංසිඳවන හැටි මට ටිකක් කියලා දෙන්න පුළුවනි කෙටි කාලයක් තුල. හැබැයි ගැඹුරුයි. ඒක බලන්න ඕන ලෝකයේ තුල නෙවෙයි, පොත තුල නෙවෙයි, ඔබේ ජීවිතය තුල නෙවෙයි, ඔබේ ඇස තුල හෝ කන තුල නැත්නම් අරමුණ තුල. මෙතෙක් කල් ගත කරපු ජීවිතය ඔබ ඇසෙන් කනෙන් නාසෙන් ಜಾති ආගම කුලයේ තරහ වෛරය ආදී කාරණා එකතු කරලා හිතේ තියාන තියෙන්නේ. තමන්ගේ ව්‍යාපාරික ස්ථාන සම්බන්ධයෙන් හරි දරුවන් සම්බන්ධයෙන් එකතු කරගත්ත මත ටිකක් තියෙනවා. එහෙම නැත්නම් හුණ සම්බන්ධයෙන් හරි, හිවල සම්බන්ධයෙන් හරි, සුනකයා සම්බන්ධයෙන් හරි, උන්ගේ කෑ ගැහිම සම්බන්ධයෙන් හරි සද්ද ඇහෙනකොටම හිත ඇතුලෙන් එනවා මොකක් හරි තමන් දරපත් අදහසක්. ගැරන්ඩියා දැක්කහම හරි, කැරපොත්ත දැක්කහම හරි මම කියන්නේ ඒ දැක්කහම තම තමන් උපදින අදහසක් එනවා. මේක අද වැඩක් නෙමෙයි පරණ එකක්. මේක එන්න ඕන. දැනක දැක ගන්න අදහස එන්න වෙනවා. නමුත් අපි මේකට එකතු වෙන එකයි කරන්නේ. මෙන්න මේ සිතට මේ පරණ අදහස එන එකට කියන්නේ තින්නම් සංගති පස්සෝ කියලා. එහෙනම් මේ අදහස උපදිනවා. කැමැත්ත. කනේ නම් උපදිනවා. නාසයේ නම් ඕන එකක උපදිනවා. දැන් අපි විඳින්නේ බාහිර තියෙන දේ නෙමෙයි තමන්ගේ උපන් අර හිතේ තියෙන සැප වේදනාව හරි දුක් වේදනාව හරි ඊර්ෂ්‍යාව හරි පිළිකුල හරි ක්‍රෝධය හරි. පස්සපච්චා වේදනා කියන්නේ ඒකයි. දැන් ඒකට ආයෙත් ඇලෙනවා ගැටෙනවා. ඒකට කියනවා වේදනාපච්චා තණ්හා. ඇලුනොත් ගැටුනොත් මම කොට ගන්නවා තණ්හාපච්චා උපාදාන. ඔන්න මම හැදෙන හැටි. උපාදානයේදී තමයි මම හැදෙන්නේ. එතකල් මම වෙන්නේ නැහැ ඒක. වේදනා තණ්හා උපාදාන වුණොත් අර අபிසංකාරයේවත් චිත්තාභ්‍යන්තරයේ හේතු රැස් වෙනවා. උපාදානපච්චා භව. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල, පව තුල, පින තුල, ධානය තුල පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව අபிසංකාර රැස් කිරීමයි. භවපච්චා ජාතිනේ. එහෙනම් ඉතින් මේ ජීවිතේ නැවත නැවත උපදිනවා. හෙට අනිද්දාට තරහ වෛරය ක්‍රෝධය ජීවිතෙන් එහා පැත්තටත් නැවත උපදිනවා. තියපු නිසා. ඒ නිසා සසරට හේතු තියලා සසර ගමන නිමා කරන්න බෑ. සසරට හේතු තියලා දුකින් මිදෙන්න බෑ. පව් තිබ්බොත් පවෙන් අපාය ඇවිදින්න ඕන. පින් තිබ්බොත් මිනිසුන් අතරට දෙවියන් අතරට එන්න ඕන. සැප විපාක තියනවා ලෞකිකේ. ධාන තිබ්බොත් ධාන සෝයේ තිබෙනවා කල්ප ගණනක්. හැබැයි ඇවිදින්න ඕන. කුමක් නිසාද මේ?
සංඛාර රැස් කරපු නිසාද සංඛාර නිරෝධ කරපු නිසාද? සංඛාර සමතේටපත් කරපු නිසාද සංඛාර රැස් කරපු නිසාද? අන්න මිනිසාගේ ජීවන ප්‍රතිපදාව සංඛාර රැස් කිරීම. ඒකයි මම කිව්වේ විකෘතිය කියලා. දැන් යදිදන් සබ්බ සංඛාර සමතෝ. අන්න මේ මොහොතට එකතු වෙන පුරුද්ද අපි සංසාරයෙන් පුරුදු කරගත්තට ඒකට කියනවා ප්‍රමාදය සිහිය නැතිකම කියලා. මෙන්න මෙතෙන්ද සිහිය ගෙනත් මේකට එකතු නොවෙන්න පුළුවන් නම් සමතේටපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේවා අදහස හිතට එන වෙලාවට අවදි වූ තැන් පටන් නිින්ද දක්වා ඉරියව්වලදී පස්දරේදී මේවට එන විදිහක් තව නම් ටිකක් තියෙනවා. තවත් සූත්‍රයකින් ගන්න ඕනේ ඒක. මේ තමන් තවාගත්ත අභිමත අදහස් හිතට එනවට කියන්නේ කාම විතර්කයේ උපදිනවා. ව්‍යාපාද විතර්කයේ උපදිනවා. විහිංසාව විතර්කයේ උපදිනවා. කාම විතර්කයේ කියන්නේ ලෝභ අදහස උපදිනවා කියන එක. ඔය සතුන් මැරීම, හොරකම් කිරීම, මත්පැන් පානදී කාම වර්ධය හැතරීම කාරණාවට උපදින අදහස. ව්‍යාපාද විතර්කයේ කියන්නේ තරහ එනවා. එතකොට බනින්න පුළුවන්, සැරකදර දාන්න පුළුවන්, ඇස් දෙක රතු වෙන්න පුළුවන්. විහිංසාව විතර්කයේ කියන්නේ තරහ හැවිදින්න නතර වෙන්නේ අල්ලපෙකින් දමලා ගහන්න පුළුවන්. නැත්තම් මරන්ට හිංසා කරන්න අවියක් පාවිච්චි කරන්න පුළුවන්. එකට වඩා එකක් ගැඹුරුයි. මෙන්න මේ ත්‍රිවිධ විතර්ක කියන්නේ අර අபிසංකාර කියන ඒවාට. දැන් නෑ අපිට. නමුත් සිල් සමාදන් වුණාමත් එන්නේ නෑ. නමුත් තම තමන් කටයුතු කරන ශේස්ත්‍රය තුලදී මේ ගැටීම් නිසා මේ චිත්ත අභ්‍යන්තරය තිබුණේ කේනවා. ආවහම අපි පුරුදුනේ බැන්නොත් බනින්න, ගැහුවොත් ගහන්න, රිදෙව්වොත් රිදවන්න, පලිගවොත් පලිගන්න. එකට එක කරන්නම නෙමෙයිද පුරුදුනේ. අන්න අපි කර වැරද්ද. අපි ඒකට එකතු වෙලා පවත්තන්න පුරුදු වුණා. දැන් එකතු වුණොත් මොකද වෙන්නේ? අතීතෙන් ආවා වර්තමානයේ එකතු වුණා, අනාගතයට හේතුවක් ඉතුරු වී අවසන් වෙනවා. ඒකට කියනවා අபிසංකාරය කියලා. අතීතෙන් ආපු එකට එකතු වුණොත් වර්තමානයේ විඳිනවා, වර්තමානයේ විඳොත් පස්ස ගන්න හේතු ඉතුරු වෙනවා. මෙන්න අபிසංකාරය වෙන හැටි. මේක ජීවිතය තුළ බලන්න එපා, අවුරුද්දක් තුළ බලන්න එපා, ඇස තුළ, කන තුළ, නාසය තුළ, අරමුණක් තුළ බලන්න පුළුවන් තැන දක්වා ඉගෙන ගන්න ඕන. මේ වැඩේ නොකර ඉන්නේ කොහොමද? මේ වැඩේ කරන එකට කියනවා පමාව, මේ වැඩේ නොකරන එකට කියනවා විදර්ශනාව. දැන් මේ අහන්නේ සංඛාර සංසිඳවන්නේ කොහොමද කියලානේ. යදිදං සබ්බ සංඛාර සමතෝ, සියල්ල සංසිඳෙන්න වෙනවා. හොඳයි, ඉස්සරහට තිබ්බොත් සංසිඳනවද නැහැ, නැවත උපදිනවා. හොඳයි, ඉස්සරහට තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? මේ සිතේ න්‍යායක් තියෙනවා, හටගත්ත ගමන් මේ යන්න ඕන. හට ගැනීම වෙනයි, ඒකට එකතු වීම වෙනයි. අර uppannam කියන්නේ හට ගන්නවට. ඒකට එකතු වෙනවට කියන්නේ අදිවාසීති නප්පජාති විනෝන විනෝදේති නබ්‍යන්ති කරාති නානෝවං ගමේති. ඒක තමයි මිනිසුන් කරමින් ඉන්න විකෘතිය. බුදුන් වහන්සේ වදාරන්නේ නාදිවාසීති, පිළිගන්න එපා ඒක. පජහති බැහැර කරන්න. විනෝදේති වීරියෙන් අතහැරලා දාන්න උත්සාහ කරන්න. බ්‍යන්ති කරෝති අවසන් කරන්න. නිකන් අවසන් කරන්න එපා. හෙටට එන්න අනිද්දාට එන්න නොතියා අවසන් කරන්න. ඔබ කවදා හරි පිළිගන්නවද මේ එකතු වීමට තමයි නිත්සුකාත්ම කියලා කියන්නේ, එකතු නොවීමටයි අනිත්‍ය කියලා කියන්නේ කියලා? සංඛාරයන්ගේ අනිත්‍ය පොතේ පතේ හරි ලෝකේ හරි නෑ. ඔබ උපදින සංඛාරයට එකතු නොවීමෙන් ඉතුරු නැතුව මිය යාමට අනිත්‍ය කියලා කියනවා. දැන් අතීතේ ආවා, හැබැයි වර්තමානයේ එකතුනේ නැත්නම් එයා යන්න ඕන. මොකද අර චිත්ත නියාමයේ හටගත්ත දේ නැති වෙනවා. දැන් 아무තුවෙන් බලන්න දෝන, අනිත්‍යං අනිත්තක් කියලා හිතා ඉන්න දෝන නෑ. ආපු එකට එකතු නොවෙනවා නම්. එකතු වුණේ පරණ පුරුද්දට. දැන් ඔන්න සතිය ඕන එකතු නොවෙන්න. ඔය සම්මා සති කියන වචනෙන් සිහිය ඕන කරන්න, දියුණු කරන්න, මේ මෝඩකමට යලිත් එකතු නොවෙන්න. දැන් අර එකතු වෙන එක විකෘතියයි, එකතු නොවෙන එක ප්‍රകൃතියයි. ඔන්න බුදුදහමේ සසර ගමන කඩන තැන. සසර ගමන හදනවා වෙනුවට කරන තැන. දැන් අවදි වූ තැන් පටන් නින්දට යනතුරු සිව්විරියාවේ අවස්ථාව ලැබෙන්න පුළුවනි කොහේ හිටියත්. ඒකට ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි වේදයක් නැහැ. තම තමන්ට අදාළ ශේස්ත්‍රය. මම නම් කියන්නේ මව්පියන්ට නම් දරුවෝ හදන්න ගියාම, ගුරුවරුන්ට නම් ශිෂ්‍යයන්ට උගන්වන්න ගියාම, ස්වාමියාට නම් බිරිඳ සමග අරුබුදයක් ඇති වුනහම, ස්වාමිවරුන්ට නම් සේවකයෝ හරියට වැඩ කරන්නේ නැතුවහම, දරුවන් බලා ගන්නා වැඩිහිටි නිවාසක කෙනෙකුට නම් පාලිකාවට නම් අනිත් අය වැරදි කරනකොට, හෙදියකට නම් රෝගීන් වැරදි කරනකොට, රියදුරකට නම් පාරේ යන මගීන් සහ මෝටර් සයිකල් කරුවන් සහ ත්‍රිරෝධ රතුරන් රේදුරන් උහුට වෙට්ටු දානකොට මේ ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේ එන්නේ. හොඳයි, බලන්න දැන් මේ වෙලාවට මිනිස්සු මොකද කරන්නේ කියලා. අසුරු ගසන සැරකින් ඒකට එකතු වෙලා ගහ ගන්නවා, බැන ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, බැන ගන්නවා. අන්න පමාව. භාවනාවක් නැහැනේ.
පමාවනේ. ඒකට කියන්නේ එකතු වෙනවා. එන එකට එකතු වෙනවා. එනවා එන්න එපා කියලා නෑ බුදුන් වහන්සේ. එන එකට එකතු වෙන්න එපා කියලා තියෙන්නේ. අන්න මේ සමතේටපත් කරන්න නම් එන එකට එකතු නොවී ඉන්න වෙනවා. බලන්න අවදි වූ තැන් පටන් නින්දට යනතුරු අවස්ථා දෙන්නේ නැද්ද කියලා අපට. ලෝකේ මිනිස්සු තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම තුළින් අපේ ඇතුළත මතු කරලා පෙන්නනවා. අපි මේක බාරගත්තොත් ඒගොල්ලෝ වගේම අපිත් ආපහු බෙදාගෙන කනවා. ඒකට බුදුහාම පෙන්ලා තියෙනවා මේ ද්වේෂයට ද්වේෂ කරන්නා, බනින්නට බනින්නකොට බැන ගන්නා බෙදාන කනවායි කියලා. දෙගොල්ලෝ හවුලි බෙදා ගන්නවායි කියලා. බෙදා ගන්න නැතුව ඉන්නනේ පෙන්නන්නේ. අපි බලන්න වෙනවා. එහෙනම් අන්නේ චිත්තාභ්‍යන්තරයේ තියෙනවට තමයි සබ්බ උපදි, සබ්බූපදි. උපදි කියන්නේ අර තියපුවට. උපදී නිදානා පබවಂತಿ දුක්ඛ. අපි උපදී නිදාන් කළොත් ඒකෙන් තමයි දුක් හටගන්නේ. දැන් උපදී බහැර කරන්න. සබ්බූපදි පටිනිස්සග්ගෝ අර එනේන එකෙන් මේ පිළි නොගැනීමෙන්. සබ්බූපති පටිනිස්සග්ගෝ ඒ වගේම එතන ඒ තියෙන රූපයට තියෙන තණ්හාව, රූප තණ්හාව, ශබ්දයට තියෙන තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධයට තියෙන ගන්ධාව ඇලීම හෝ ගැටීම කියන එකේ පෙන්වන්නේ. මමත්වෙන් ගැනීමට තමයි තණ්හාන කියන්නේ. එතකොට ඒක මමත්වෙන් නොගනවා නම් තණ්හාව බැහැර කරනවා. තණ්හක්ඛයෝ. ඇලෙනවට රාග කියනවා, නොඇලෙනවට විරාග කියනවා. දැන් නිරෝධය කියලා දෙන්න වෙනවා. දැන් අර අපි කරපු වැඩේ බලන්න. ඇහැ තුළ පස්ස වේදනා තණ්හා උපාදාන බව ඒක සංකාර රැස් කිරීම. ඒකට කියන්නේ අවශේෂ නිරෝධය. පස්සේ ගන්න තවල අවසන් වුණා. හිතට ආපු දේ ඉවර වෙනවා. නමුත් හෙට උපදින්න දෙයක් තියලා. තරහව වරේ වෛරය හරි ක්‍රෝධය හරි තියපුවාම නේද හෙට නැවත උපදින්නේ. ඒ නැවත ඉපදීමේ දුක විඳින්න වෙනව නේද තියපුවාම. මම හොඳ වැඩක් කරන්නම් කියලා පරිගන්න හිතුවාම දැක්කහම ඒක නැවත උපදිනවා. නැවත උපදින්නේ තියපු නිසා නේද? නැවත උපදින්න තියෙනවට කියන්නේ අවශේෂ නිරෝධය. නමුත් මේ නිරෝධෝ නිබ්බානන්ති කියන්නේ නිර්වශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය කියන්නේ හේතු ඉතුරු කොට අවසන් කිරීම. නිර්වශේෂ නිරෝධය කියන්නේ හේතු ඉතුරු නොකොට අවසන් කිරීම. හේතු ඉතුරු කොට අවසන් කිරීම පමාවයි. හේතු ඉතුරු නොකොට අවසන් කිරීම භාවනාවයි. විදර්ශනාවයි. ඔන්න ඔබේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා කාලානුරූප අරන් එවිදින් තව ටිකක් වෙලා තියෙනවා. මෙන්න මේක ඉගෙන ගන්න ඕනේ. සෑහෙන කාලයක් Tamanගේ ජීවිතයේ අනිකුත් යුතුයකම් ඉටු කරමින් මවගේ, පියාගේ, දරුවාගේ, ගුරුවරයාගේ, ශිෂ්‍යයාගේ, තැපැල්කරුවාගේ, නැවේ වැඩ කරන්නාගේ මේ වැඩ වගකීම් අතහරින ජීවිතයක් උගන්වන්නේ නැහැ. ඒවායේදීමයි ලෝභ විකත්තේ, දේශ විතර්කේ, මෝහ විතර්කේ ඉපදිලා බලවත් වෙලා අපිව දුකටපත් කරන්නේ. මිනිසාව වැඩ තහනම් කිරීම උදෙසමේ නෑ. නමුත් මිනිසා භාවිතා කරන ලෝභ දේශ මොහ තුන අතහරින්න, එකතු නොවීමෙන් අතහරින්න, ෂය කරන්න. අපි කරන්නේ එකතු වෙනවා. ඒකට කියනවා මම මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛ ආත්ම කොට ගන්නවායි කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා කර්මක්ෂය සූත්‍රවල ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බානං. ෂය වුණ දවසට නිවීම හම්බ වෙයි. අර සමතේටපත් කරනවා කියන්නේ යලිත් හට ගන්න නැති විදිහට ඉවර කරනවට. කොහොමද මේක කරන්නේ? ඒකත් මෙතන තියෙනවා නිර්වශේෂ නිරෝධය. ඔය 2005 කාලය තුල මම ඔය කෙලවර හොයාගන්න බැරුව ලෝකේ තියෙන පොත්පත් ඔක්කොම කියෙව්වා මං හිතන්නේ. බෞද්ධ පොත්පත් සහ විචින්තකයන් පොත්පත් මුලින් ආවට අගට යනකොට මේ භාවනාවේ කෙලෙස් නැසෙන්නේ කොහොමද? සසර ගමන කැඩෙන්නේ කොහොමද? නැත්නම් මේ යදිදන් සබ්බ සංඛාර සමතෝ කියන බුද්ධ වචනේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි කලක් තිස්සේ හොයලා තියෙනවා. හොයාගත්තෙන් පස්සේ ගැටලුවක් නැහැ. බලන්න දැන් අපි අතින් යමක් වෙන්න ඕනේ. අපි බුදුන් වහන්සේ හැම නෝනා නම් වැරද්දක් කරමින් ඉන්නවා. වැරද්ද මොකද්ද? සතර හදමින් ඉන්නවා. ඒ නිසා ලෝභ දේශ මොහයන්ගේ දුක විඳින්න වෙනවා. දෙවියන් අතරට ගියා නම් පින් විතරක් තියෙන නිසා කාලයකට ඒක උපදින්නේ නැහැ. බඹලෝ ගියා නම් ධානසුවේ තියෙන නිසා කාලයකට ඒක යටපත් වෙලා. නමුත් ඒවැය පවතින්නේ ඈත් වීම යටපත් වීම පමණයි. ආපහුම ආයෙත් මතුවෙනවා. මම සාමාන්‍යයෙන් මෙහෙමයි ඔකට කියන්නේ. විශාල ගින්නක් ඇවුලුණයි කියන්නේ දැන් නෙවිලා ගියා. දැන් අලු ගොඩක් තියෙනවා. හැබැයි අලු ගොඩට ගිනි පොරක් තියෙනවා. කාලයාගේ ඇවැමෙන් හුලඟ ගිහින් මේ අලුගඩ අයින් වෙනකොට ආපහු ගිනි පුපුරට වෙලා වෙනවා. නෙවිලා නැහනේ. දැන් පුළුන් කෑල්ලක් වැටුනොත් පුළුන් කෑල්ල ගින්දර බවට පත් වෙනවා. කොලයක් වැටුනොත් තව ටිකක් ලොකු ගින්දරක් බවට පත් වෙනවා. දර කෑල්ලක් දැම්මොත් ආපහු අර පරණ විශාල ගින්නම අවුලවන්න පුළුවන් නේද ගිනි පුපුරට.
ඔය කෙලෙස් යටපත් කරන බඹලුව ගිය අයගේ ගිනි පුපුර ඉතුරුයි. ආය ඇවිලිනවා පස්සේ කාලෙක. ඒ නිසා ඔවුන්ට නිරෝධය තිබුණේ නැහැ. බුදුවරයෙක් තමයි පහළ වෙලා දේශනා කළේ මේ සබ්බ සංඛාර සමතේට වර්තමාන මොහොතේ යොදා ගන්න පුළුවෙනි. එන්න ඕන තියපුවා බණ තේරුම් ගන්න ඉස්සලා තිය මොඩ කන්ටික එන්න ඕන දවල් රෑ දෙකේ ආවට එකතු වෙන්න තහනම්. එකතු වුණොත් සිහිය නැහැ. එකතු නොවෙනවා නම් සිහිය තියෙනවා. එකතු නොවෙනවා නම් අනාගතයක් නොහදා මේ යනවා. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. අර තින්නම් සංගති පස්සෝ ඇහි කනේ නාසයේ දිවේ කය ওই කාම විතර්කයේ ওই ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ උපදින්න පුළුවන්. හොඳයි එකතු වුණොත් පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව ඔන්න විකෘතිය. එකතු නොවුනොත් පස්ස නිරෝධෝ සිහියෙන්. දැන් වේදනා තියෙනවද? වේදනා නැහැ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංඛාරා. තණ්හා උපාදාන භව නැත්නම් විද්‍යා විමුක්ති. මොහොතක් පාසාම විද්‍යා විමුක්තියටපත් වෙනවා. දැන් ආපහු යනවා. දැන් පටිසෝතගාමී. මෙන්න සංඛාර සමතේටපත් කරන හැටි. මේ කාරණාව තමයි ඔය ගාථා ගානේ සූත්‍ර ගානේ ජාතක දේශනා ගානේ හැමතැනම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. එකකින් තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තන් පසුව මම දකින්නේ කල්ප ගානක් යනවායි කියලා. හැබැයි මිනිසා අතර ඉන්න මේ දේ තේරුම් ගන්න පුළුවන් පුද්ගලයාට මේ නිර්වශේෂ නිරෝධය තමයි මේ පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ. මේ ධර්ම ප්‍රඥාවන්තයන් සඳහා කියලා කිව්වේ ඔන්න ඔය වැඩේ කරන්න පුළුවන් එකට. ඔය බුදුදහමේ සඳහන් අප්‍රමාදය කියන්නේ මේකට. එකතු වෙනවට කියන්නේ ප්‍රමාදය සතර හැදෙනවා. එතකොට පමාදෝ මච්චුනෝ පදං පව් කළත් මැරෙනවා, පින් කළත් මැරෙනවා, ධාන වැඩුවත් මැරෙනවානේ. සතර ඇවිදින්න ඕනනේ. නමුත් බුදුන් වහන්සේට රහතන් වහන්සේට මැරුණා කියන්නේ නැහනේ. පිරිනුවම් වැඩියා කියනවා. ඒ අප්‍රමාදෝ අමත පදං. ඇයි? පව් හේතු නැත්නම් යන්න අපායක් නැහැ. පින් හේතු නැත්නම් යන්න කාමසුගතියක් නැහැ. ධාන හේතු නැත්නම් යන්න බඹලවක් නැහැ. දැන් සසර ගමන නිමා වුණා. හැබැයි දුක් නිමා වුණා. ඒ පිළිබඳව කතා කරන්න මේ ලෝකේ වචන මදි. ඔය සූත්‍රයක තියෙනවා මහණෙනි නූපන් නොහටගත් හේතුවකින් හට නොගත් එය ඇත්තේය. ඒ නැත්තේ නම් මිනිසුන්ට දුකින් මිදීමක් නැත්තේය. ලෝභයෙන් දේශයෙන් මොහෙන් මිදීමක් නැහැ. නිවීම කියලා එකක් නැත්නම්. නිවීම කියලා එකක් තියෙන නිසා තමයි මිනිසුන්ට මිදීමක් තියෙන්නේ කියලා ඒක දේශනා කරලා තියෙනවා. හැබැයි ඒක ලෝභ දේශ මොහ වලින් වහලා තියෙන්නේ. ඒ හින්දා නීවරණ කියනවා ඒවට. ඒ ටික නැති දවසට නිවීම හැටි හොයාගන්න පුළුවන්. නිවීම හැටි හොයාගන්න පුළුවන් විදිහක් තිබෙනවා. බාහිර ලෝකෙට ප්‍රතිචාර දක්වලා ලෝභයෙන් දේශයෙන් මොහෙන් වර්තමානයේදී ගෑස් නැති තැන තියෙන අවුල, ඩීසල් බෙදා ගන්න බැරි තැන තියෙන අවුල, පොලිමේ තියෙන අවුල, ඔන්න ඉවසීමක් නැති එක ප්‍රදර්ශනය වෙන තැන් වර්තමානයේ. මේ බඳු අභියෝග හැමදාම එන්න පුළුවන් එක කාලෙට එක දේවල්. පස්සේ ඉස්සර කාලෙක දුන පාරේ යන්න බය බෝම්බයක් පුපුරලා මැරෙයි. තව කාලෙක බය වෙනවා මරලා තියයි ටයර් එකක් උඩ. තව කාලෙක ආහාර හිඟයක්. මේ අර්බුද නැති යුගයක් ලෝකේ කවදාවත් එන්නේ නැහැ. හැමදාම රටවල් දෙකක් අතර යුද්ධයක්. අපි මේවා මාත්‍රකා කොට අරගෙන අපේ ලෝභය, අපේ දේශය, අපේ මෝහය පාවිච්චි කරනවා නම් අපි කරන්නේ වර්තමානයේ සංසිඳෙන්න තියෙන මොහොත මගාරින එක. මොකද පුවත්පත්, ගුවන්විදුලියේ, රූපවාහිනියේ විවිධ පුද්ගලයෝ අපිට අමුද්‍රව්‍ය සපයනවා. දිනපතාම උදේ පාන්දර දවස පුරාම ලේ රත් කරගෙන ඉන්න. ඉතින් මේවට එකතු වෙන එක නේද මේ ජීවිතය කියලා කියන්නේ. නමුත් ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ. නිත්‍යානුකූල උත්තරයක් හෝ මොනවා හරි. නමුත් ගහගත්තට, බැනගත්තට, කපාගත්තට, කොටාගත්තට, වෛර කරාට ලේ නරක් වෙන වැරුණාම මොකද්ද ලැබෙන තැනීම? අන්න ඒ නිසා කන්ති පරමන්තපෝ තිතික්කා ලෝභයේදී, දේශයේදී, මෝහයේදී නැත්තම් මේ අபிසංකාරයෙන් කය වචන මෙහෙවන්න හිතනකොට අන්න එතන තමයි ඉවසීම ඕනේ. තපස, ඉවසීම උතුම් තපසයි කියලා කියන්නේ අන්න ඒකයි. මෙන්න මේ කාරණය තමයි අපිට මේ කතාවේ අහලා තියෙන උත්තරය. එතකොට එහෙමනම් මොකද වෙන්නේ? මොහොතක් පාසාම අපට අවස්ථාව ලැබෙනවා. අපි පරණේක අරන් එකතු කරලා වර්තමානයේ හරහා අනාගතේ හැදුවොත් අපට භාවනාවක් නැහැ, සසර ගමනක්. අපි නිරෝධය ඉතුරු කරලා නිරෝධ කරනවා, අවශේෂ කරනවා. නමුත් අතීතයේ එකතු වුණේ නැත්නම් අතීතයේ මේ යනවා. එකතු කරලා අවසන් කරන එකට සුඛාත්ම කොට ගැනීම කියනවා. එකතු නොකොට අවසන් කරන එකට සංස්කාරයන්ගේ අනිත්‍ය බැලීම කියලා කියනවා. මේ පමණයි. අවසානයේ තේරුම් ගන්න ඕනේ මේ පමණයි. අනතුරුව වඩන්න ඕනේ. අදින 7ක් සහ අවුරුදු 7ක් ඇතුළත උත්තරේ හම්බ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පොරොන්දු වෙනවා.
අවුරුදු 700ක් 800ක් ගිනුත් බුද්ධ ශාසනය තුළ ඒක උනේ නැත්තේ බුදුහාමුදුරන්ට වැරදිලාද භාවිතා කරන අයට වැරදිලාද කියලා හොයලා බලන්න. මම කවදාවත් පිළිගන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට වරදී කියලා. නමුත් පෘථග්ජනයට ඕන තරම් වරදින්න පුළුවන්. ඔය කෙස්වල හැම අනිත්‍ය බලබලා ඉන්නේ මල් පර වෙන එක අනිත්‍ය කෙස් අනිත්‍ය වෙන. පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න දිනක කෙස්වල බැලුවට හරියන්නේ නැහැනේ. මල් වල බැලුවට. ඒ වගේ අනිත්‍යත් වැරදිලා තියෙන්න පුළුවන්. අදාළ කරුණු තේරුම් ගැනීම තුළින් ධර්ම ශ්‍රවණය කොට තමන් වර්තමාන මොහොතේ අතීතයට වහල් වෙන බව, ඒ ඔස්සේ අනාගතයක් හදන බව, පමාදේ බව තේරුම් ගනිමින් එතෙන්ට සතිය එකතු කරමින් ඉවසීම තුළින් මෙය මරා දමන්නේ නම් මාරයාට පරාජය වෙන්නේ අපි. එකතු වෙනවා නම් මාරයා අපි පරාජය කරනවා, එකතු නොවෙනවා නම් මාරයා පරාජය කරනවා. මේ මාර පරාජය තමයි බුදුරජාණන් වහන්සේත් කළේ, සරියුත් මහ රහතන් වහන්සේත් කළේ. අපි කරමින් ඉන්නේ ඔබටත් කරන්න තියෙන්නේ. වෙන මාරෙක් නැහැ. ඉතින් මේ මාරයා පරාජය කරනකොට සැනසීම හමු වෙනවා. අදාළ කරුණු තේරුම් ගැනීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවකට පත්වීම තුළ බුදුවරලෝට හෙළි කර වදාලා වූ මේ සබ්බ සංඛාර සමතය ඔබේ අයිතිය බවට පත් කරගන්නට මෙව ධර්ම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු වාසනා වේවායි කියන සුභාශිංසනීය ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැලැහිලි දායකත්වය දරන ලබන්නේ අභාවප්‍රාප්ත වූ තම දෙමව්පියන් ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය ඥාතිහිත මිත්‍රාදීන්ට පින් පැමිණීම පිණිසත් සුජීවත්ව සිටින්නා වූ සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කොටගෙන සදහවත් දෙපළක් විසිනි. අරමුණු අතර අභාවප්‍රාප්ත තම දෙමව්පියන් වන සැම්සන් රාජපක්ෂ මහතා සහ එම මහත්මියටත්, සොහොයුරු ආනන්ද රාජපක්ෂ මහත්මයාටත්, එම්.පී. ජයසිංහ මහතා සහ එම මහත්මියටත්, සොහොයුරිය ගීතා ජයසිංහ මහත්මියටත් මේ උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට මත්තෙන් මම මතක් කරනවා ඔබ වෙනුවෙන් කළ මෙහෙවරට මේ හැම දිනාට උපහාරයක් වේවා. ඒක තමයි ගුණානුස්මරණය කියලා කියන්නේ. පළමුව ගුණානුස්මරණය කරන්න පුරුදු වෙන්න මිය ගිය ඕනෑම කෙනෙක් පින් බලාපොරොත්තු වීම අපේ වැඩක් නෙමෙයි, ඔවුන්ගේ වැඩක්. පරලොසපත් වුණ අය අතර පින් බලාපොරොත්තුව තැනක ඇත්තම් පින් අනුමෝදන් කරගෙන ජීවිතය සුවපත් කරගනිත්වා. එයින් නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ. ඉතින් ආපහු මෙහාට ආය ඇවිදින් මිනිසුන් අතර ඉපදිලා අර කියන සබ්බ සංඛාර සමතේ ඉගෙනගෙන සමතේට පත් කිරීම තුළින් තමයි නිවන් මඟ හෙළි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මනුස්ස ප්‍රතිලාභය තරම් වටිනා තැනක් නැහැ මේ සඳහා කියලා තේරුම් ගන්න. සුජීවත්ව සිටින්නා වූ සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් ධර්ම අවබෝධය පිණිස මෙම ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා. සම්බුදු ශාසනය රැකමින් උතුම් පියුතුරු බුද්ධ ධර්මයේ සියලු දෙනාටම දේශනා කරනු ලබන්නා වූ ගරුණ දේශකයන් වහන්සේ ඇතුළු සියලුම සංඝ පීතෘන් වහන්සේලාට නිරෝගී සුවපත් භාවය සහ උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමු. ධර්ම දේශනාව සඳහා මූලික දායකත්වයේ දරා ධර්ම දේශනාව සඳහා පැමිණ ධර්ම ශ්‍රවණයෙන් දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා පරලොවපත් ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න ඔබ වෙනුවෙන් පවුල වෙන කරන මෙහෙවරට උපහාරයක් වේවා. කොතන කොහේ හිටියත් ඒක කරන්න පුළුවන්. පරලෝකීය ගමනේදී ඥාතිත්වයෙන් මිත්‍රත්වයෙන් යහළුකමින් පින නැමැති උදව්ව බලාපොරොත්තු වන්නේ නම් අපි මේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කළ හැකි තැනක ඇතනම් අනුමෝදන් කරගෙන ජීවිතය සුවපත් කරගනිත්වා. සැපෙන් සැපයට පැමිණ එයින් චුත වෙන අවස්ථාවකදී යලිත් මිනිසත් බව ලබා ජීවිතයේ මුලදීම වැරදි ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන ඉඩකඩ වළක්වාගෙන අනුගමනීය ප්‍රතිපදාව නැත්නම් අනුලෝමයේ වෙනුවට පටිලෝමයේ අනුගමනය කරන්නට අවශ්‍ය නුවණ සපදා ගැනීම තුළින් ගෞතම සාසනය ඉක්මවා නොයා සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන මං පෙත්වර කරගන්න හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබටත් ප්‍රාර්ථනා කළකෝ අනිකුත් හැම දිනාටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් මෙම අවබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකිය ආදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. පවතිනා වූ රෝග පීඩාවක් ඇතනම් අවම කරගන්නට ලැබේවා. අලුතින් රෝග පීඩාවකටපත් නොවේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන්වීමේ අගයන් වැටේවා. බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. අවශේෂ නිරෝධය සහ නිරවශේෂ නිරෝධය ඔබේ අරමුණ තුළ දැක ගන්නට නුවණ ලැබේවා. අවශේෂ නිරෝධයෙන් සසර හැදෙන හැටිත් නිරවශේෂ නිරෝධයෙන් සසර ගමන නිමා හැටිත් තේරුම් ගන්නට ලැබීම තුළින් නිරවශේෂ නිරෝධයේ හේවත් විදර්ශනා මාර්ගයේ තේරුම්ගෙන නිවන සැනසෙන ජීවිතයටපත් වෙන්න ඔබට මේ ධර්ම අවබෝධයේ හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීත්‍යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං